नमो तस्से भगवतो अरहतो सम्मा सम्बुद्धस्से नमो तस्से भगवतो अरहतो सम्मा सम्बुद्धस्से नमो तस्से भगवतो अरहतो सम्मा सम्बुद्धस्से बुद्धं शरणं गच्छामि धम्मं शरणं गच्छामि संघं शरणं गच्छामि द्वितीयंपि बुद्धं शरणं गच्छामि द्वितीयंपि धम्मं शरणं गच्छामि द्वितीयंपि संघं शरणं गच्छामि तृतीयंपि बुद्धं शरणं गच्छामि तृतीयंपि धम्मं शरणं गच्छामि तृतीयंपि संघं शरणं गच्छामि पानातिपाता वेरमणि सिक्खापदं समादयामि अदिन्नादाना वेरमणि सिक्खापदं समादयामि कामेषु मिथ्याचारा वेरमणि सिक्खापदं समादयामि मुसावादा वेरमणि सिक्खापदं समादयामि पिसुना वाचा वेरमणि सिक्खापदं समादयामि हरुषा वाचा वेरमणि सिक्खापदं समादयामि संसप्पलाका वेरमणि सिक्खापदं समादयामि मिथ्याजीवा वेरमणि सिक्खापदं समादयामि। පින්වතුනි, පසුගිය දිනෙහි අප කතා කළේ අකුසල් සිත් පිළිබඳව. අකුසල් සිත් 12 ගැනම කතා කළා. ඒ අකුසල් සිත් පිළිබඳව අභිධර්මාර්ථ සංග්‍රහයෙහි ඒ සියල්ලම සම්පින්ඩණය කරන ගාථාවක් තිබෙනවා. ඒක කාහටවත් මතක තබා ගත හැකි නම් අකුසල් සිත් ලෝභ මූල, දෝෂ මූල, මෝහ මූල වශයෙන් කොටස් තුනක් බවත් ඒ ලෝභ මූල සිත් 8ක්ය, ද්වේෂ මූල සිත් 2ක්ය, මෝහ මූල සිත් 2ක්ය, සියලුම අකුසල් සිත් 12ක්ය කියන බව ලෙහෙසියෙන්ම මතක තබා ගන්නට පුළුවන්. ඒ ගාථාව තමයි අට්ඨධා ලෝභ මූලානි දෝෂ මූලානි චද්විධා මෝහ මූලානි චද්වේති ද්වාදසා කුසලාසයුම්. ඒ තේරුම තමයි මම දැන් ටිකකට ඉස්සෙල්ලා කීවේ. ඒ අකුසල් සිත් ගැන අභිධර්මාර්ථ සංග්‍රහයෙහි සඳහන් කළාට පසු ඊළඟට සඳහන් වන්නේ අහේතුක සිත් කියා සිත් 18ක් පිළිබඳ. එතන එක්තරා යුක්තියක් පිළිගෙනයි අහේතුක සිත් 18ම එක තැනකදී කියා තිබෙනවා. අකුසල් සිත් 12ට විපාක වශයෙන් ලැබෙන්නේ සිත් 7ක්. අකුසල් සිත් 12ට අකුසල විපාක සිත් තිබෙනවා 7ක්. ඒ විපාක සිත් 7ම ඇතුළත් වන්නේ අහේතුක සිත් වලට. ඒ නිසා අහේතුක සිත් වූ අකුසල් විපාක, අකුසල විපාක සිත් 7 ගැන කියන විට ඒ සමගම අනිකුත් අහේතුක සිත් පිළිබඳව කීම සාධාරණයි. ඒ නිසා අහේතුක සිත් 18 ගැනම එකවර සඳහන් කරනවා ඊළඟට අභිධර්මාර්ථ සංග්‍රහය. අහේතුක සිත්ය කියලා ඒවාට නම් කර තිබෙන්නේ සිත් ඇතිවීමට උවමනා කරන හේතු යම්කිසි කරුණු නැතිව ඒවා පහළ වෙනවයි කියන අදහසින් නොවේ. හේතු කියන නමින්, හේතු නාමයෙන් අපේ ධර්මයේ යෙන මේ අභිධර්මයේ සඳහන් වන හේතු 6ක් තිබෙනවා. මීට කලිනුත් මා මේ පින්නතුනට ඒ හේතු 6 ගැන කිව්වා. ලෝභ, දෝෂ, මෝහ, අලෝභ, අදෝෂ, අමෝහ කියන හේතු 6. ඒ හේතුන් සමග යෙදෙනවා නම් යම් සිතක් ඒ සිත සහේතුක සිතක් කියලා ගන්න. මේ හේතු
අතුරෙන් යම් යම් හේතුවක් සමග යම් සිතක් ඇති වේ නම් ඒ සිත සහේතුක සිතක්. මේ කියන ලද හේතු සයින් එකද හේතුවක්වත් යම් සිතක නොලැබේ නම් අන්න ඒ සිත අහේතුක සිතක්. ඒ නිසා මේ අප දැන් කියන්නට යන අහේතුක සිත් 18 ගැන තේරුම් ගත යුතු තිබෙන්නේ ලෝභ දෝෂ මෝහ අලෝභ අදෝෂ අමෝහ කියන හේතු සයින් එකද හේතුවක්වත් මේ සිත් 18න් එකකවත් යෙදෙන්නේ නැtei කියන. ඒ නිසායි ඒවාට අහේතුක සිත් කියන්නේ. ඒ අහේතුක කියන බව තේරුම් ගැනීමට ඒ ප්‍රමාණයි. ඒ තේරුම් ගන්නට එපා එතන හේතු කියන්නේ අපි සාමාන්‍යයෙන් හේතුවක් කාරණයක් නැතිව කියලා කතා කරන්නේ. එහෙම ඒ කතාවේදී හේතු කියා සලකන දෙයක් පිළිබඳව නෙවෙයි මෙතන හේතු කියන්නේ. මෙතන හේතු වශයෙන් දක්වන්නේ ලෝභ දෝෂ මෝහ අලෝභ දෝෂ මෝහ. ඒ හේතු එකක්වත් සමග නොයෙදෙන යම් සිතක් වේ නම් ඒකට අහේතුක සිතක් කියනවා. අන්න එහෙම ඒ හේතු කිසිවක් සමග නොයෙදෙන ඒ හේතු සයන් එකක්වත් සමග නොයෙදෙන සිත් 18ට කියනවා අහේතුක සිත් 18. ඒ අහේතුක සිත් 18න් පළමු කොට ඉගෙනවෙන්නේ අකුසල විපාක සිත් 7 ගැන. අකුසල් සිත් 12යි ඒ 12 විපාක වශයෙන් ලැබෙන්නේ 7ක්. ඒවාටයි අකුසල විපාක සිත් 7 කියන්නේ. ඒ සිත් 7 නම් කර තිබෙන්නේ අකුසල විපාක කියන එක මුලදී සඳහන් කරනවා එවැනි තවත් සිත් තිබෙන නිසා ඒවායින් වෙන් කර ගැනීමට. අකුසල විපාක උපේක්ෂා සහගත චක්කු විඥාන සිත්. ඒකට කියන්නේ උපේක්ෂා සහගත චක්කු විඥානය. උපේක්ෂා සහගත සෝත විඥානය. උපේක්ෂා සහගත ඝාන විඥානය. උපේක්ෂා සහගත ජීවහා විඥානය. දුක්ඛ සහගත කාය විඥානය. මතක තබා ගන්න එතන දුක්ඛ සහගත කාය විඥානය. උපේක්ෂා සහගත සම්පටිච්ඡන සිත. උපේක්ෂා සහගත සම්තීරණ සිත. මෙන්න මේ සිත් 7ටයි අකුසල විපාක සිත් 7 කියන්නේ. ඊළඟට දැනගත යුතුව තිබෙන්නේ මොනවද මේ සිත් කියන එක. මේ සිත් ගැන මෙසේ සඳහන් කරනවා. එයින් මොනවද ඇඟෙන්නේ මොනවද කියවෙන්නේ කියලා බලන්න. ඒ සිත් නම් කරන විට අපි චක්කු සෝත ඝාන જીවහා කාය කියන මේ පහ ගැනත් සඳහන් කළා. චක්කු විඥාන සෝත විඥාන ඝාන විඥාන જીවහා විඥාන කාය විඥාන කියන මේ පහ ගැන කියන්නේ. උපේක්ෂා සහගත චක්කු විඥානය උපේක්ෂා සහගත සෝත විඥානය ඔය ආදි වශයෙන් ඒ විඥානයන් ගැන කියන විට චක්කු සෝත ඝාන જીවහා කාය කියන මේ පස ගැනද කියදෙනවා. ඒ එකකින් අදහස් කරන්නේ චක්කු විඥානයයි කියන්නේ ඇසෙහි හටගන්නා දැනීම කියන තේරුමයි. චක්කු විඥානය. දැන් අපට ඇස කන දිව නැහැය ශරීරය කියලා ඉන්ද්‍රිය පහක් තිබෙනවා. ඒවා ධර්මෙහි සඳහන් කරන්නේ චක්ඛු සෝත ඝාන જીවහා කාය. අනේ ඉන්ද්‍රිය සිත් ඇතිවීමට උපකාරක ධර්ම පහක්. ඒ චක්ඛු කියන ඇස දැනීම දැකීම කියන මේ දැනීම ඇතිවීමට ස්ථානයක් වෙනවා. ඒ නිසා ඒ චක්ඛු නැමැති මේ ස්ථානෙහි ඇතිවන්නා වූ දැනීම කියන තේරුමෙන් චක්ඛු විඥාන කියලා නම් කරනවා. චක්ඛුස්මින් උප්පන්නං විඥානං චක්ඛු විඥානං. ඒ පාළියේ දැක්වෙන්නේ එහෙමයි. ඇසෙහි ඇතිවන්නා වූ දැනීම චක්ඛු විඥානේ නම්.
එය අපි භාෂා අපේ කතා ව්‍යවහාරයේදී අපි ඊට චක්කු විඥානය කිය කතා කරන්නේ නැහැ. අප කියන්නේ දකින්නවා, පෙනෙනවා, මම දැක්කා, මට පෙනුණා. ඒ ආදී ඉබඳු වචන පාවිච්චි කරනවා මිසක අපි කියන්නේ නැහැ චක්කු විඥානයක් ඇති වුණයි කියලා. ඒ සිදු වූයේ නම් චක්කු විඥානයක් ඇතිවීම. ඒ චක්කු විඥානය කියන එක දැනීමක් කියලා අප දැනගත්තේ. ඒ දැනීම යමක් පිළිබඳවයි ඒ දැනීම ඇතිවන්නේ. කිසිවක් දැනගන්න. ඒ නැතුව නිකම්ම දැන ගැනීමක් නෙවෙයි. කිසිවක් දැනගන්න. මොකක්ද ඒ දැනගන්න? ඒ දැනගන්නා දේ තමයි රූපය කියන්නේ. රූපයක් තමයි ඒ චක්කු විඥාණයෙන් දැනගන්න. ඒ චක්කු විඥාණයෙන් දැනගන්නා රූපය අපි කියන්නේ රූපය දැක්කයි කියලා. එවිට ඒ චක්කු විඥාණයෙන් සිදුවන්නේ කුමක්ද? කෘත්‍ය වශයෙන්, එයින් කරන ක්‍රියාව වශයෙන් දැකීම. එනිසා දැකීම නම් චක්කු විඥානයයි. ඒ චක්කු විඥානය උපේක්ෂා සහගත චක්කු විඥානය කියලයි නම් කර තිබෙනවා. ඒ වේදනාව දැක්වීම වශයෙන් උපේක්ෂා කියන එක පාවිච්චි. ඒ චක්කු කියන මේ වචනයෙන් ඉගැන්වෙන ඇස අප ව්‍යවහාරයේදී පාවිච්චි කරන ඇසයි කියා පාවිච්චි කරන මුළු ඒ චක්කු ගෝලයම නෙවේ. ඒ චක්කු ගෝලයම ගතහොත් ඒකට කියන්නට බෑනේ සසම්භාර චක්කු කියලා. සසම්භාර චක්කු, පසාද චක්කු කියලා දෙකක්. සසම්භාර චක්කු කියන්නේ චක්සු ප්‍රසාදය සහිත අනිකුත් සියලුම රූප ඒ සමග පවත්නා සියලුම රූපගෙන කියනවා සසම්භාර චක්කු. ඒ චක්සු ප්‍රසාදයක් ඒ සමග ඇති අනිකුත් රූප කියන මේවා සමග ගත්කල ඊට කියනවා සසම්භාර චක්කු. පසාද චක්කු කියන්නේ ඒ චක්සු ප්‍රසාදය කියලා නම් කරන මේ දැකීම් ක්‍රියාව සිදුවීමට උපකාර වන යම් ශක්තියක් තිබේ නම් ඊටයි කියන්නේ චක්කු පසාද කියලා. චක්කු පසාද. ඒක මේ අක්ෂිගෝලෙහිම ඇසෙහිම පිහිටා තිබෙන මහා භූතයන්ගේ උපය කියලායි කියන්නේ. මහා භූතයන්ගේ උපයක්. මහා භූත කියේ පඨවි, ආපෝ, තේජෝ, වායෝ කියන මේ සතර. ඒ සතර නිසාම ඇතිවන එක්තරා ගතියක්, ශක්තියක් තමයි මේ චක්කු ප්‍රසාද කියන්නේ. ඒක අපට ඇතිවන්නේ කර්මය. කර්මයෙන් ඇතිවන රූපයක්. චක්කු ප්‍රසාද, සෝත ප්‍රසාද, ගාන ප්‍රසාද, જીවහා ප්‍රසාද, කාය ප්‍රසාද කියලා ඒ ප්‍රසාද පහක් නම් කරනවා. ඒ පහම අපට ලැබී තිබෙන්නේ කර්මය. අපට මේ ප්‍රතිසන්දිය, මේ භවය, මේ ආත්ම භාවය ලැබුණේ යම් කර්මයකින් නම් ඒ කර්මයෙන්ම ලබා දෙන රූප පහකුයි ඔය ඇස, කන, දිව, නැහැය, ශරීරය කියලා අපි සාමාන්‍යයෙන් කතා කරන ඒ ප්‍රසාද පස ලබා දී තිබෙනවා. ඒ ප්‍රසාද ලැබෙන්නට හේතු වූ කර්මය. එයින් තමයි ඒ ප්‍රසාද ලබා දුන්නේ. ඒ කර්මය ගැන සඳහන් කරන තැන එනවා දට්ඨු කාමතා නිදාන කම්මච භූත පස්සාද ලක්ඛනා චක්කුච. එයින් අදහස් කරන්නේ දැකීමේ කැමැත්ත නිදාන කොට පැවති කර්මයෙන් උපදවන ලද මහා භූතයන්ගේ උපය චක්කු නමී කියන්නේ. දැන් ඒ දැකීමේ කැමැත්ත නිදාන කොට පැවති කර්මය කියන එක ඒ වචන වලින්ම මේ පින්නතුන්ට තේරුම් ගියාද කියන එක මට හිතා ගන්නට බෑ. නමුත් ඒක පැහැදිලි කරනවා නම් කිව යුතුව තිබෙන්නේ අප තුල අප කා තුලත් අප්‍රහීනව ඒ කියන්නේ නැති නොකිරීම වශයෙන් පවතිනවා දැකීමේ ආසාව.
අප කා තුලත් පවතිනවා දැකීමේ ආසාව, ඇසීමේ ආසාව, ආග්‍රහණය කිරීමේ ආසාව, රස දැන ගැනීමේ ආසාව. පොට්ටබ්බයන් කියන්නේ මේ කයෙහි ගැටෙන ඒ පඨවි තේජෝ වායෝ කියන ඒ පොට්ටබ්බය දැන ගැනීමේ ස්පර්ශ කිරීමේ ආසාව අප තුල අප්‍රහීන වශයෙන් පවතී. ඒ අප්‍රහීන වශයෙන් පවතිනවයි කියන්නේ ඒවා දැන ගැනීමට, ඒවා ලබා ගැනීමට, ඒ අරමුණු දැකීම, ඇසීම, ආග්‍රහණය කිරීම, රස දැන ගැනීම, ස්පර්ශ කිරීම කියන මේ සඳහා වූ ආසාව වශයෙන් පවත්නා අනුසය. ඒකට කියනවා අනුසය. එය අප තුල තිබෙනවා. ඒ නිසා තමයි අපි කොයිතරම් බැරෑරුම් වැදගත් කටයුත්තක යෙදී සිටින අවස්ථාවකදී වුණා ඒ අසලින් අපි දකින්නට කැමති යම් කිසි දෙයක් සිදු වෙනවා නම් මේ කටයුත්ත කොයිතරම් වැදගත් වුවත් ඉබේම වාගේ අපේ ඇස් දෙක ඒ යමක් සිදුවන ඒ පැත්තට හැරෙන්නේ. එය බලා ගන්නට, එය දකින්නට. ඒ මොකද අප තුල තිබෙන ඒ දැකීමේ ආසාව නිසා. ඒ වගේම තමයි ඇසීමේ ආසාව. ආග්‍රහණය කිරීම, රස දැන ගැනීම, ස්පර්ශ කිරීම කියන මේ ආශාවන් අප තුල අප්‍රහීන වශයෙන් තිබෙනවා. අපි මේ දැන් කරන කර්මය සිදු කරද්දී ඊට අනතුරුව හෝ ඊට పూర్වයේ යම් යම් කර්ම සිදු කරද්දී අප තුල ඒ ආශාවන් අප්‍රහීන වශයෙන් පැවතුණා. එතකොට ඒ අප්‍රහීන වශයෙන් පැවතුණු, නැති නොකිරීම වශයෙන් පැවතුණු ඒ ආශාවන් නිදාන කොට පැවති කර්ම තමයි අප ඉදිරියේ ඊට කලින් සිදු කර තිරෙන්නේ, දැන් සිදු කරන්නේ, ඉදිරියේදී සිදු කරනු ලබන්නේ. මේ ආශාවන් අප්‍රහීන වශයෙන් පවතිද්දීමයි. අන්න එහෙම දැකීමේ ආශාව නිදාන කොට පැවති කර්මයෙන් යම් ආත්ම භාවයක් ලබා දෙන විට දැකීමේ ආශාව හේතු කොටගෙන ඒ කර්මයෙන්ම අපට උපදවනව ලබා දෙනවා දකින්නට උවමනා කරන ඇහැ, අසන්නට උවමනා කරන කන, ආග්‍රහණය කරන්නට උවමනා කරන නැහැය, රස දැන ගැනීමට අවශ්‍ය වන ජීවහා ප්‍රසාදය, පොට්ටබ්බයන් ස්පර්ශ කිරීමට අවශ්‍ය වන කාය ප්‍රසාදය කියන මේවා. අනේ ඒ නිසායි ඒවාට කර්මජ රූපේ කියලා කියන්නේ. තව තිබෙනවා කර්මජ රූප. නමුත් අපේ මේ අවස්ථාවේදී අපේ කතාවට ගමනා කරන්නේ ඔය පහ ගැන දැනගන්න. එතකොට දැකීමේ කැමැත්ත නිදාන කොට පැවති කර්මයෙන් උපදවන ලද මහා භූතයන්ගේ උපය චක්ඛුජ. ඇසීමේ කැමැත්ත නිදාන කොට පැවති කර්මයෙන් උපදවන ලද මහා භූතයන්ගේ උපය තමා සෝතජ. ආග්‍රහණය කිරීමේ කැමැත්ත නිදාන කොට පැවති කර්මයෙන් උපදවන ලද මහා භූතයන්ගේ උපය තමා නැහැය, නැත්නම් ඝාන ප්‍රසාදය. රස දැන ගැනීමේ කැමැත්ත නිදාන කොට පැවති ඒ කර්මයෙන් උපදවන ලද මහා භූතයන්ගේ උපය තමා ජීවහා ප්‍රසාදය. පොට්ටබ්බයන් ස්පර්ශ කිරීමේ කැමැත්ත ආශාව නිදාන කොට පැවති කර්මයෙන් උපදවන ලද මහා භූතයන්ගේ උපය තමා කාය ප්‍රසාදය කියා නම් කරගන්න. මෙන්න මේ විදිහේ ප්‍රසාද පසක් තිබෙනවා. ඒවා අපට ප්‍රතිසන්දියේදීම ලැබෙනවා නෙවෙයි. එයින් එකයි ප්‍රතිසන්දියේදීම ලැබෙන්නේ. කාය ප්‍රසාදය කියන එක අපට ප්‍රතිසන්දියේදීම ලැබෙනවා. අනිත් ප්‍රසාද ලැබෙන්නේ පසු කලෙක. පසු කලෙක කියන්නේ මව්කුස සිටියදීම 70 වෙනි දවස නැත්නම් 11 වෙනි සතියේදී ඇස කන දිව නැහැය කියන ඒ ඉන්ද්‍රිය සතර ලැබෙන බව දක්වා තිබෙනවා. කාය ප්‍රසාදේ නම් ප්‍රතිසන්දිසිතහා පෙරපසු නොවි. මේ අවස්ථාවේදීම ලැබෙන කාය ප්‍රසාද. ඒ කොහොම හරි ඒ ප්‍රසාද චක්සුස ඇස කියාප ගන්න එය මේ
එහි ඇතිවන දැනීමට උපකාරයක්. ඒ දැනීම එය නිස්සය කොටයි පවතින්නේ. එය ආශ්‍රය කොටයි, එය ආධාර කොටයි, ඒ දැකීම කියන දැනීම ඇතිවන්නේ. ඒ නිසා තමයි ඊට චක්කු විඥාන කියලා නම් කරලා තියෙන්නේ. ඒ චක්කු විඥානයේ කීවේම ඒ දැනීම මේ ඇසම මුල් කරගෙන ඇස නිසාම ඇතිවන දැනීමක්. ඇසම ඇසුරු කොට ඇතිවන දැනීමක්. ඇස නැති කෙනෙකුට ඒක ලැබෙන්නේ නැහැ. එතකොට ඇස කාටවත් නැත්නම් ඒ තැනත්තාට චක්කු විඥානයයි කියන එක ලැබෙන්නේ නැහැ. ඇස තිබේ නම් පෙනෙන ඇසක්, හොඳ ඇසක්, ප්‍රසාද චක්සුසු තිබේ නම් ඒ තැනත්තාට ඒ ඇස ඉදිරියට පැමිණෙන රූපාරම්මන දකින්නට දැනගන්නට ලැබෙනවා. ඒ දකින්නට ලැබෙන එක තමයි මෙතන දැනීමයි කියන්නේ. අනේ දැකීමයි මෙතන දැනීම. නැත්නම් මෙතන දැනීමයි කියන්නේ දැකීම. ඒකට කියනවා දස්සන කෘත්‍යය කියලා. දැකීම් කෘත්‍යය. චක්කු විඥානයෙන් කරන්නේ ඒක. ඉතින් මෙතන අපි මේ දැන් කතා කරන්නේ අකුසල විපාක චක්කු විඥානය. අකුසල විපාක චක්කු විඥානය, කුසල විපාක චක්කු විඥානය කියලා චක්කු විඥානය කොටස් දෙකක් කොට දක්වනවා. ඒකට චක්කු විඥාන කියන සිත් දෙකක් දක්වනවා. එකක් අකුසල විපාක චක්කු විඥානය, අනෙක කුසල විපාක චක්කු විඥානය. එහෙම වීමට හේතු වූයේ අකුසලයකගේ විපාක වශයෙන් ඇතිවන්නා වූ දැනීමක් වන අකුසල විපාක චක්කු විඥානය උපදවන හේතුව අකුසල කර්මය. කුසල කර්මය නෙවෙයි. අකුසල විපාකයක් වෙන්නට අකුසල කර්මයක් තිබෙන්නට. ඒ අකුසල කර්මයෙන් නිසා ඇතිවන විපාකයක් වශයෙන් උපදනා ඇසෙහි ඇතිවන දැනීමටයි අකුසල විපාක චක්කු විඥානය. ඉතින් ඒකෙහි කුසල විපාක චක්කු විඥානෙහි විඥාන වශයෙන් නම් වෙනසක් නැහැ. විඥාන වශයෙන් ගන්නා විට කියන්නට තිබෙන්නේ දෙකේම තිබෙන්නේ දැකීම. දෙකින්ම කරන්නේ දැකීමයි කියන එක. ඒ දැකීම නැමැති දැනීම සිදුවන්නේ. ඒ විඥාන කියන වචනේ තේරුම දැනීම. ඒ දැනීම දැකීම් වශයෙන් ඒ දැනීම කෘත්‍යයක් වශයෙන් සැලකන විට මෙතනදී ඒ දැනීමට කියන්නේ දැකීම කියලා. ඒ දැකීම අකුසල විපාක චක්කු විඥානයේනු දැකීමයි සිදුවන්නේ. කුසල විපාක චක්කු විඥානයේනු දැකීමයි සිදුවන්නේ. එහෙනම් මොකක්ද වෙනස? වෙනසකුත් තිබෙන්නට බෑ. නැත්තම් දෙකටම නිකම්ම චක්කු විඥානය කියලා විතරක් නම් කළාම ඇති අකුසල විපාකයි කුසල විපාකයි කියන්නේ නැතිව. අකුසල විපාක චක්කු විඥානයයි කියන්නේ අනිෂ්ඨ රූපාරම්මන දැකීම. අනිෂ්ඨ රූපාරම්මන කියන්නේ නරකේවා. අප්‍රිය අමනාප අසුභ ආදි වශයෙන් සලකනු ලබන රූප දැකීම අකුසල විපාක චක්කු විඥානයි. ඉෂ්ඨ ප්‍රිය මනාප රූප දැකීම කුසල විපාක චක්කු විඥානයෙන් සිදුවන්නේ. දැන් මේ දෙක අපට තේරුම් ගන්නට පුළුවන් නම් මොනවද මේ මනාප හොඳ රූප, මොනවද නරක අමනාප අප්‍රිය රූප? අපි දන්නවනේ. අපි කොයි වේලාවකවත් කියන්නේ නැහැ අසුචි මුත්‍ර කියන මේ වගේ අපවිත්‍ර දේ හොඳ දේ හැටියට. කවුරුත් කාගේ පිළිගැනීමේ හැටියට ඒවා අපවිත්‍ර දේවල් දකින්නට කෙනෙක් කැමති දේ නෙවෙයි. එයා ලෝකයාගේ සම්මතයේ හැටියට අප්‍රිය අමනාප දේවල්. අන්න ඒ වගේ නරක දේවල් දක්නට, අප්‍රිය දේවල් දක්නට ලැබෙන අවස්ථාවලදී උපදනා වූ ඒ දැනීම චක්කු විඥානය අකුසල විපාක චක්කු විඥානය. බොහොම ලස්සන ප්‍රිය මනාප දේවල් දැකීම් වශයෙන් උපදනා වූ චක්කු විඥානය කුසල විපාක චක්කු විඥානය. ඉතින් ඒ කෙරෙහි අපට යම්කිසි බලයක්
මේවා පමණක් අපේ චක්කු විඥාණයෙන් දකින්නට හැකි වේවා මේවා අපට මේ දකින්නට නොලැබේවා කියලා එහෙම සිටින්නට බෑ අපිට. මේ අවස්ථාවවලදී යම් එහෙම දේවල් දක්නට ලැබෙනවා. අනේ ලැබෙන අවස්ථාවවලදී ඒ සිත ගැන Taman විමසීමක් කළොත් තේරුම් ගන්නට පුළුවන් මේ ඇති වූයේ අකුසල විපාක චක්කු විඥානය, මේ ඇති වූයේ කුසල විපාක චක්කු විඥාන. ඒ චක්කු විඥානවල නෑ වෙනසක් අනිත් අත. උපේක්ෂා සහගතයි දෙක. චක්කු විඥානය කියන්නේ ඇසෙහි ඇතිවන්නා වූ දැනීම. එතකොට ඇසයි ඊට ප්‍රධාන. ඇස ප්‍රධානයි කියවේ ඇස නැති කෙනෙකුට ඒ දැනීම ඇති වෙන්නේ නැහැ. ඒ නිසා ඇසෙහි හට ගන්නා දැනීම කියන තේරුමේ චක්කුස්මින් උප්පන්නං විඥානං චක්කු විඥානං කියලා නම් කරලා තිබෙනවා. ඒ දැනීම ඇතිවීමට ඇස ඕන. චක්සු ප්‍රසාදය ඕන. ඉතින් ඒක කර්මයක් නිසා ඇති වුණක් එකක් කියලා සලකන්නේ. දැන් අපට කර්මය නිසා උපදනා දේවලට කියනවා රූප. කර්මය නිසා උපදින රූප, කර්මයෙන් උපදවන රූප වලට කියනවා කර්මජ රූප, කටත්තා රූප කියලා වචන දෙකක් පාවිච්චි කරනවා. කටත්තා රූපේ කියලා කියනවා, කර්මජ රූපේ කියලා කියනවා ඒකට. දැන් ඔය චක්කු සෝත ගාන ජීවා කාය කියලා අප දැන් මෙතෙන්දි කතා කළේ පහම කර්මජ රූප නැත්නම් කටත්තා රූප පහ. කර්මයෙන් හටගත්ත රූප පහ. කර්මයයි එය උපදවීමේ හේතුව. රූප පවණක් නෙවෙයි කර්මයෙන් උපදවන්නේ. කර්මයෙන් උපදවන ප්‍රධාන දේ රූප නෙවෙයි. කර්මය නිසා හටගන්නා ප්‍රධාන දේ තමයි විපාක කියන්නේ. විපාකේ කියන්නේ සිද්ධා චෛතසික. කර්ම වන්නේද සිතක ඇතිවන්නා වූ චේතනාව ප්‍රධාන කොටගෙනයි කර්මය පනවා තිබෙන්නේ. නමුත් කර්මය ගන්නා විට ඒ චේතනාව සහිත වූ චිත්තචෛතසික ධර්ම සමුදායම. දැන් අපි අකුසල් සිත් ගැන කතා කරන විට ලෝභ මූල අකුසල් සිත්, දෝෂ මූල අකුසල් සිත්, මෝහ මූල අකුසල් සිත්යි කියලා එහෙම සිත් ගැන කතා කරන විට ඒ කර්මය වූයේ ඒ සිතේ ඇතිවන ප්‍රධාන ධර්මය නැත්නම් චේතනාවගෙන අකුසල කර්මයයි කියලා චේතනාව වෙන්කොට දක්වනවා. නමුත් ඒ චේතනාවට තනිව උපදින්නට බෑ. අනිත් ධර්ම නැතිව. සිතක් නැතිව චේතනාව උපදින්නෙත් නැහැ. ඒ සිතේ හට ගන්න අන්‍ය චෛතසිකයන්ගේ උපකාරය නැතිවත් චේතනාව උපදින්නේ නැහැ. ඒ නිසා ඒ කර්ම කතාවේදී චේතනාව ප්‍රධාන කොටගෙන චේතනා 29 ඔය මේ භවගාමී කර්ම පිළිබඳව වෙන්කොට දක්වන අවස්ථා තිබෙනවා. එහෙම වුණාන් කර්මය සිදුවන්නේද මේ සිතක. සිතක් නැතිව ඒක වන්නට බෑ. විපාක වශයෙන් ගන්නේද ඒ කර්මයේ විපාක වශයෙන් ගන්නේද චිත්තචෛතසික ධර්ම. කර්මයේ වූයේද චිත්තචෛතසික ධර්ම සමූහයක්. විපාක වශයෙන් උපදවන්නේද චිත්තචෛතසික ධර්ම සමුදායක්. දැන් විපාක කියන එක විස්තර කරන්නේ අඤ්ඤමඤ්ඤ විසිට්ඨානං කුසල කුසලානං පාකාති විපාකා. විපාක භාව මාපන්නානං අරූප ධම්මානං ඒතං අධිවචනං ච. අටුවාවේ විස්තර කරන්නේ එහෙම. අඤ්ඤමඤ්ඤ විසිට්ඨානං කුසල කුසලානං පාක. ඔවුනොවුනට විරුද්ධ වූ කුසල කුසලයන්ගේ මේරීම පැසීම විපාක නම් දේ. විපක්ක භාව මාපන්නානං අරූප ධම්මානං ඒතං අධිවචන. ඉවේ විපාක බවට පත්. විපක්ක කියන්නේ මනසේ පැසුණු බවට පත් කියන්නේ. අරූප ධර්මයන්ට එය නමකි. දැන් කර්මය කියන එක දැන් අපි යමක් කරනවා. ඒ කරන අවස්ථාවේදී ඒ සිදු කිරීමට වමනා කරන චේතනාවක් තිබෙනවා. දැන් මම මේ පින්නතුන්ට කතා කරනවා. ඒ කතා කරන්නේ කතා කිරීමේ චේතනාව උපදින බැරි. මේ පින්නතුන් අසාගෙන සිටිනවා. මේ පින්නතුන්ට පවතින්නේ ඇසීමේ චේතනාව. ඒ අනුව තමයි අපේ මේ අප දෙපිරිසේ ක්‍රියා දෙක කර්ම දෙකකින් දක්වන්නේ.
මා කරන එක කර්මයක් පුණ්‍ය කර්මයක්. එය ධර්ම දේශනමය පින. මේ පින්තුන් කරන පුණ්‍ය කර්මය තව එකක්. ඒක ධර්ම ශ්‍රවණමය පින. ඒ ශ්‍රවණමය කිව්වේ ඇසීමේ චේතනාවෙන් යුක්තවයි මේ පින්තුන්ට දැන් කුසල් සිත් උපදින්නේ. මට කුසල් සිත් උපදින්නේ කතා කිරීමේ චේතනාවෙන් යුතු වූ කුසල් සිත්. ඒ නිසා මම දේශනමය පිනක් කරා. මේ පිනතුන් ඇසීමේ පිනක් කරා. අන්නේ ඒ ක්‍රියාව සිදුවීමට ඒ ක්‍රියා නිෂ්පත්තියට හේතු වන චේතනාව උපදන අවස්ථාව පිළිබඳව දක්වනවා චේතනා සමංගීතා කියලා. සිතක ඒ ක්‍රියා සාධනයෙහි යෙදෙන චේතනාවකගේ පහළ වීමේ අවස්ථාව. ඒක දක්වන්නේ චේතනා සමංගීතා. දැන් ඒ චේතනා සමංගීතා తত্ত্বය නැවත ඒ ජවන්සිත පාසාම සිදු වෙනවා. මේ පින්නතුන්ගෙත්ම නිරන්තරයෙන් මේක වෙනවා මේ ක්‍රියා දෙක අප සිදු කරමින් සිටියේදී. ඒ චේතනා සමංගීතා අවස්ථාව. ඉතින් එක සිතක් ඊළඟ සිත උපදිනකොට නෑ. එක සිතක් නැති වෙනවා ඊළඟ සිත උපදිනවා. එක සිතක් නැති වෙනවා ඊළඟ සිත උපදිනවා. සිතේ කියන්නේ ක්‍රියාවක් කියලා ගත්තොත් එක ක්‍රියාවක අවසානයේ ඊළඟ ක්‍රියාවක් අවසානයේදී ඊළඟ ක්‍රියාව පටන් ගන්නවා. ඒ ක්‍රියාවේ අවසානයේදී ඊළඟ ක්‍රියාව. මෙහෙම එකකට අනුතුරුව එකක් වශයෙන් මේ සිත් පහළ වෙගෙන යන්නේ. එතකොට කලින් පහළ වුණු සිත ඒ පහළ වූ සිත ඊළඟ සිත උපදිනකොට නැහැ. එතකොට ඒ සිත ගැන කතා කරන විට ඒකේ දැන් තිබෙන්නේ චේතනා සමංගිතාව නෙවෙයි. ඒ චේතනා සමංගිතා අවස්ථාව ඉක්මෙව්වා. ඊළඟට තිබෙන්නේ කම්ම සමංගිතා කියන අවස්ථාව. ඒක කම්ම සමංගිතා. දැන් ඒ බඳු කම්ම සමංගිතා බවට පත් මේ අවස්ථාවේදීම සිදු කළ කර්ම කීපයක්. චේතනා සමංගීතාවට අනතුරුව කම්ම සමංගීතා. දැන් ඒ කම්ම සමංගීතා කියන්නේ කර්මයක් බවට පත්ව පවතින අවස්ථාව. චේතනාවෙන් ඒ ක්‍රියාව සිදු කරනවා. ඒ ක්‍රියා නිෂ්පත්තිය චේතනා සමංගීතා අවස්ථාවේදී වන්නේ. ඒ එක එක චේතනාවන් ඒ සිතත් සමගම නිරුද්ධ වෙනවා. ඒ නිරුද්ධ වූ චේතනාව ඒ නිරුද්ධ වීමත් සමගම නිරුද්ධ වුණාට පස්සේ ඒ චේතනාව ගැන කතා කරන්නට තිබෙන්නේ එහි කම්ම සමංගිතාව ගැනයි. කම්ම සමංගිතා කියේ කර්ම අවස්ථාව කියන. කර්ම වශයෙන් පවත්න අවස්ථාව. දැන් ඒ බඳු කර්ම අපට අනන්ත අප්‍රමාණ තිබෙනවා. දැන් මේදී දැන් අප සිදු කළපු මේ සිදු කරගෙන යන මේ කර්මෙහිදී චේතනා සමංගිතා අවස්ථාව නුවලා කම්ම සමංගිතා අවස්ථාවටපත් කර්ම කොච්චර ඒ ජවන් සිත් ගණනින් එය දක්වන්නට තිබෙනවා. ඊළඟට යම් කිසි අවස්ථාවකදී එය විපාක දීමට එළඹෙනවා. අන්න එහෙම විපාක දීමට එළඹෙන අවස්ථාව සිහියට නැගෙන අවස්ථාව දක්වනවා උප ဋ ාණ සමංගිතා. ඒ උප ဋ ාණය කියන්නේ සිහිවන අවස්ථාව, එළඹ සිටින අවස්ථාව. බොහෝ විට මරණාසන්න අවස්ථාවේදී කරන ලද යම් කිසි කර්මයක් එළඹ සිටින්නේ ඒක උප ဋ ාණ සමංගිතා කියලා ගන්නවා. ඊළඟ අවස්ථාව දක්වන්නේ විපාක සමංගිතා. විපාක වශයෙන් ලැබෙන අවස්ථාව. දොරේ චේතනාව පිළිබඳ එහෙම අවස්ථා හතරක් දක්වනවා. ඒ අප යම් යම් ක්‍රියා සිදු කිරීමේදී හටගන්නා වූ චේතනාවන් කුසල අකුසල කියන මේ දෙකට බෙදෙනවා. ඒ කුසල අකුසල වශයෙන් හටගත්තා වූ මේ චේතනා කවදා හෝ විපාකයක් ඉපදවීමේ
ශක්තියක් වශයෙන් පවතින. කම්ම සමන්ජිතා හැටියට. අන්න එහෙම පවත්නා වූ ඒ කර්මයන් අතුරෙන් යම් කිසි කර්මයක් නිසා තමයි චක්කු විඥාන, සෝත විඥාන, ගහන විඥාන, જીවහා විඥාන, කාය විඥාන කියන මේවා උපදින. දැන් ඒ රූප පිළිබඳව කතාවට වඩා ලේසි වෙන්නට පුළුවන් මේ පින්වතුන්ට ශබ්ද පිළිබඳව ශබ්ද අරමුණු කිරීමේ සිත ගැන කතා කරන විට තේරුම් ගන්නට පහසු විය හැකියි. කොහොමද? දැන් ශබ්ද නම් අපේ ඉෂ්ට අනිෂ්ට දෙක බොහොම ලේසියෙන් වෙන් කර ගන්නට පුළුවන්. දැන් හොඳ ශබ්දයක් මිහිරි ප්‍රිය ශබ්දයක් හැටියට අපිට හිතාගත හැකියි. කවුරු හරි අපගේ ගුණ කියනවා, අපව වර්ණනා කරනවා, අප ගැන හොඳ කියනවා. එහෙම දෙයක් නම් අපට අසන්නට ලැබෙන්නේ ඒක ප්‍රියමනාප ශබ්දයක්. කවුරු හරි අපට බනිනවා පරුෂ වචනයකින්, ගුණා ඔටුවා ආදි වශයෙන් ආක්‍රෝෂ වස්තු තියෙන ඒ බඳු දෙයකින් බනිනවා. ඒ ශබ්දයක් නේ. ඒ ශබ්දය අපට අහන්න ලැබෙනවා. ඒ දෙකේදී ඒ දෙකම දැනගැනීමෙන් උපදනා වූ සිත තමයි සෝත විඥාන. ඒ කියන්නේ ශබ්දය අහන සිත. අහන සිතටයි සෝත විඥාන කියන්නේ. ඒ ශබ්දය දැනගන්නා සිත. ඒ ශබ්දය දැනගන්නා සිත හොඳ ශබ්දයක් දැනගන්නා සිතක් වශයෙන් නම් ඒ උපදින්නේ. ඒක කුසල විපාක සෝත විඥාන. අමිහිරි අප්‍රිය ශබ්දයක් අසමින් උපදනා වූ අසමින් නැත්නම් ඒ දැනගැනීමෙන් උපදනා වූ සෝත විඥානය ඒක අකුසල විපාක සෝත විඥාන. ඒක පුද්ගලයන්ගේ වශයෙන් දැන් අපට පුළුවන් කෙනෙකුට පුළුවන් ඒ කොයිතරම් අමනාප ගතියක් ඇතිවීමට තුඩු දෙන ශබ්දයක් අහන්නට ලැබුණත් තමාගේ චිත්ත tattwe වෙනස් කර නොගෙන ඒකට අහුම්කම් දෙන්නට සිත දියුණු කරපු කෙනෙකුට නම් දැන් බුදුරජාණන් වහන්සේ උන්වහන්සේට ඔය ආක්‍රෝෂ වස්තුන්ගෙන් දැන්න අය සිටියා. අම්බට්ඨ මානවකයා බුදුරජාණන් වහන්සේ වෙතට ඇවිත් මුණ්ඩක සමනක ඒ විදිහටනේ උන්වහන්සේට කතා කළේ මුලදී. ඉතින් එහෙම ඒවා සාමාන්‍ය කෙනෙකුට අහන්නට ලැබුණොත් සිත නරක කරනවා. බුදුරජාණන් වහන්සේට එහෙම වන්නේ නැහැ. ඒ සිත නරක වන ගතිය උන්වහන්සේ සහ මුලින්ම නැති කරපු කෙනෙක්. ඒ නිසා උන්වහන්සේට ඒ සිතේ වෙනසක් වන්නේ නැහැ ඒ හේතු කොටගෙන. නමුත් උන්වහන්සේට ඇති වුණු සෝත විඥානය ඒ සෝත විඥානය අකුසල විපාක සෝත විඥානය. උන්වහන්සේට වුණා අප්‍රිය අමනාප අනිෂ්ට ශබ්දයක් ඇසීම් වශයෙන් උපන්නේ සෝත විඥානය. ඒ නිසා ඒක අකුසල විපාක සෝත විඥානය. උන්වහන්සේට වුණා අප්‍රිය දෙයක් නරක දෙයක් දක්නට ලැබුණා නම් ඒ අකුසල විපාක චක්කු විඥානය. උන්වහන්සේට යම් දුර්ගන්ධයක් ආග්‍රහණය කරන්නට ලැබුණා නම් යම් කිසි අවස්ථාවකදී ඒ දැනගනිමින් උපදනා වූ ගහන විඥානය අකුසල විපාක ගහන විඥානය. උන්වහන්සේට ඒ බොහොම තික්ත කටුක දෙයක් රස විඳින්නට සිදු වුණා නම් යම් අවස්ථාවකදී ඒ අවස්ථාවේදී උපදිනුයේ අකුසල විපාක ජීවහා විඥානය. උන්වහන්සේට දෙව්දතුන් ගල පෙරළි වූ අවස්ථාවේදී ගල තවත් ගලක හැපි පතුරක් ගැලවි උන්වහන්සේගේ පිටිපතුලේ වැඩි එතනට ලේ එකතු වුණානේ. ඒ අවස්ථාවේදී උන්වහන්සේට ඇතිවුණු ඒ ගැටීමේදී ඇතිවුණු කාය විඥානය අකුසල විපාක කාය විඥානය ඒක දුක්ඛ සහගත කාය විඥාන. බුදුරජාණන් වහන්සේට වුවත් එහෙමයි. දැන් ඒ විදිහේ නරක දෙයක් දකින්නට අසන්නට ආග්‍රහණය කරන්නට රස දැනගන්නට ශරීරයේ හැපෙන්නට සිදු වුණා නම් වෙන පුද්ගලයෙක් සාමාන්‍ය කෙනෙක් ප්‍රත්‍යඥය. ඔහුට ඒ නිසා ඇතිවන්නට පුළුවන් අකුසල් සිත්. කවුරු හරි Tamanට බනිනකොට ඇතිවන්නේ කුසල් සිත් නෙවෙයිනේ නේ. එතකොට අකුසල් සිත් උපදිනවා නෑ මොහු මට බනින්නේ කියන්නේ. Tamanut බනින්නට ලෑස්ති වෙනවනේ අකුසල් සිත් උපදවාගෙන. ඒක නෙවෙයි.
දැන් ඒ දැනුම් මැසීම් වශයෙන් Tamanට ඇතිවන්නා වූ දැනීම ඒ සිත අකුසල විපාක සෝත විඥාන. ඒක මතක තබන්න. දැන් මේ අවස්ථාවේදී මේ පින්නතුන්ට යම් කිසි මිහිරි දෙයක්, ඉෂ්ට දෙයක්, ධර්මයක් අසන්නට ලැබෙන්නේ. ඒ ලැබෙන විට ඒ දැනගැනීමෙන් උපදනා වූ, ඒ ඇසීම් වශයෙන් උපදනා වූ උපේක්ෂා සහගත සෝත විඥානය කුසල විපාක සෝත විඥාන. අනේ එහෙම තේරුම් ගන්නට ඕන ඒ පහ පිළිබඳව. එතකොට ඇස කියන එක දැකීමේ ආශාව නිදාන කොට පැවති කර්මයෙන් උපදවාලු මහා භූතයන්ගේ උපගතිය. එය නිරන්තරයෙන්ම ඇතිවෙන නැතිවෙන ස්වභාවයක් වශයෙන් පැවතගෙන යන්නේ. ඒ කර්මජ රූප පිළිබඳව කතා කරන විට මේ පින්නතුන්ට ඒ ගැන දැනගන්නට ලැබේවි. කනත් ඒ විදිහයි, නැහැය, දිව, කියා ගන්නා දිවහ ප්‍රසාදය, කාය ප්‍රසාදය කියන මේ පහම එහෙම දැකීම, ඇසීම, ආග්‍රහණය කිරීම, රස දැන ගැනීම, පොට්ටබ්බයන් ස්පර්ශ කිරීම කියන මේවා පිළිබඳව පැවති ආසාවන් නිදාන කොට පැවති කර්මයෙන් උපදවා ලුවේ. දැන් එහෙම කියන විට මේ එකිනෙකට වෙන වෙනම කර්මද කියලා කෙනෙක්ට හිතෙන්නට පුළුවන් නෑ. අපි දැන් මේ ඉපද සිටින්නේ. දැන් අපේ මේ අපට මේ භවය පිළිබඳ ප්‍රතිසන්දිය ගෙන දුන්න යම් එක කර්මයක් තියෙන්නේ. කර්ම දෙකක් නෙවෙයි. කර්ම දෙකකින් අපි ප්‍රතිසන්දි ගත්තා නෙවෙයි. එක කර්මයක්. ඉතින් අප පිළිබඳව අප කාටවත් තේරුම් ගන්නට පුළුවන්. අපි හැම දිනාටම ඒ ප්‍රතිසන්දි ජනක කර්මය වූයේ කුසල කර්මයක්. කුසල කර්මය. ඒක ගිය જાතියේදීම කරපු කුසල කර්මයක් වන්නටත් පුළුවන්. එහෙම නැත්නම් ඊට పూర్ව જાතියකදී කරන ලද කුසල කර්මයක් වන්නටත් පුළුවන්. එහෙත් විපාක දීම සඳහා එළඹ සිටියේ ගිය જાතියේ මරණාසන්න අවස්ථාවේ. ඒ ගිය જાතියේ මරණාසන්න අවස්ථාවේදී එළඹ සිටි ඒ විපාක දීමට එළඹ සිටි කුසල කර්මය නිසා තමයි මේ જાතියේ ඇතිවීම වශයෙන් අපට ප්‍රතිසන්දිසිතක් පහළ වුණේ මව් කුස. ප්‍රතිසන්දිසිතක් උපන්. ඒ ප්‍රතිසන්දිසිත ලැබෙනකොටම ලැබෙන රූප කොටසක් තිබෙනවා. ඒ රූප වලින් එකක් තමයි මේ කාය ප්‍රසාදය. කාය දසක, භාව දසක, වතු දසක කියන ඒ කලාප තුනක් අපට ඒ අවස්ථාවේදී ලැබෙන්නේ ප්‍රතිසන්දි අවස්ථාවේදී. එයින් එක කලාපයක් තමයි කාය දසක කලාපය. ඒ කාය ප්‍රසාදයේ සහිත වූ කලාපය. චක්සු ආදී ඒ අවස්ථාවේදී අපට ලැබෙන්නේ නැහැ. දෙවිවරුන්ට නම් ඒ ප්‍රතිසන්දියේදීම ලැබෙනවා. අපට ලැබෙන්නේ ධර්මයේ පොතේ සඳහන් කර තිබෙන 11 වෙනි සතියේ අවසාන දිනෙහිදී. ඒ කියන්නේ 77 වෙනි දිනෙහිදී චක්කු දසකය, සෝත දසකය, ගාන දසකය, જીවහා දසකය කියන මේ දසක කලාප හතර පහළ වෙනවා. ඒ අවස්ථාව. එතෙන් සිට නිරන්තරයෙන්ම කිසිදු නැවැත්මක් නැතිව ඒ රූප හට ගන්න. දිගටම හට ගන්න බවක් තිබෙනවා. හරියට මේ විදුලිය එන්නේ යම් කිසි බල්බයක් ඇවිලීමට පත්වීමට විදුලියෙන් ඒ වගේ නිරන්තරයෙන් උපදිනවා මේ කර්මජ රූප. ඒ උපදින කර්මජ රූපය ඊට අයත් ආයු කාලයේ වූ චිත්තක්ෂණ 17 ගත කරලා නැති වෙනවා. අන්න එහෙම ඇතිවන චක්ෂු ප්‍රසාදයක් ඇසුරු කොටයි අපට චක්කු විඥානය පහළ වෙනවා. ඊට වඩා කියන්න යන්නේ ඒවත් තව කිය යුතුව තිබෙන්නේ චිත්ත වීති ගැන කතා කරන විට. දැන් මේවා කිව්වම බොහොම අවුල් වෙන්නට පුළුවන්. දැන් ඒ චක්ෂු ප්‍රසාදය නොබිඳුණු චක්ෂු ප්‍රසාදයක් ඇසුරු කොටයි මේ චක්කු විඥානය ඇතිවන්නේ. එතකොට මේ චක්කු විඥාණයෙන් දැනගන්නේ එක්ක ඉෂ්ට රූපයක් නැත්නම් අනිෂ්ට රූපයක්. ඉෂ්ට රූපයක් වෙතොත් උපදනා වූ ඒ උපන් චක්කු විඥානය කුසල විපාක චක්කු විඥානය. අනිෂ්ට රූපයක් වෙතොත් ඒ උපන්නා වූ චක්කු විඥානය අකුසල විපාක චක්කු. දැන් අපට මේ භවය ගෙන දුන්න කර්මය කුසල කර්මයක් කියවන. ඒ කුසල කර්මයෙන්ම තමා අපට ඇස ලබා.
ඒ කුසල කර්මයෙන්ම තමයි අපට කන ලබා දෙන්නේ. ඒ කුසල කර්මයෙන්මයි අපට න්‍යාය ලබා දෙන්නේ. ඒ කුසල කර්මයෙන්මයි අපට මේ ජීව ප්‍රසාදය කියන දිව ලබා දෙන්නේ. එයින්මයි මේ කාය ප්‍රසාදය කියන එක ලබා දෙන්නේ. ඒ කර්මජ රූප ඉපදෙන්නේ ඒ කර්මයෙන්. ඒ නිසා කර්ම කීපයක් නෙවෙයි. මේ ප්‍රතිසන්දියේ ගෙන දුන්න යම් කර්මයක් දීද ඒ කර්මයේ සිදු කරන අවස්ථාවේදී අප තුල අප්‍රහීනව පැවති දැකීමේ ආසාව නිසා අපට දකින්නට ඕන කරන ඇහැ ලබා දුන්නා. ඇසීමේ ආසාව නිසා අසන්නට ඕන කරන කන ලබා දුන්නා. ආග්‍රහණය කිරීමේ ආසාව නිසා ඒ සඳහා වමනා කරන නැහැය ලබා දුන්නා. රස දැන ගැනීමේ ආසාව නිසා ඒ රස දැනී ගැනීමේදී ඕන කරන ජීවහා ප්‍රසාදය ලබා. කයි ගැටෙන දේවල් දැන ගැනීමේ ආසාව අප්‍රහීන වශයෙන් තිබුණු නිසා ඒවා දැන ගැනීමට වමනා කරන කාය ප්‍රසාදය ලබා. අන්න ඒ නිසායි ඒවාට දක්ඛකාමතා නිදාන කම්මජ භූතප්පසාද ලක්ෂණ ආදී වූ ඒ විග්‍රහයන් දක්වලා තිබෙන්නේ ඒ රූප පහ පිළිබඳ. ඊළඟට මේ දැකීමයි කියන එක වන්නට ඕන කරන කරුණු ටික. ඉබේ සිදුවන කිසිවක් නැහැ. ඒක හොඳට මතක තබා ගත යුතුයි. මේ ලෝකයෙහි කිසිදු දෙයක් ඉබේ වන්නේ නැහැ. හැම එකකටම කාරණයක්, හේතුවක්, ප්‍රත්‍යක් කියන එකක් තිබෙනවා. නිකම් වෙනවයි කියන්නේ නැහැ. නිකම් හැම දෙයක්ම සමහර විටක අපට ඒවායේ හේතුන් ප්‍රත්‍යයන් නොපෙනෙන්නට පුළුවන්. එහෙම වුණා නිකම් උපදින්නේ නැහැ. හැම එකක් ඇතිවන්නේම ඒ ඇතිවීමට ඕන කරන එක දෙයක් නිසා නෙවෙයි. දේවල් රාශියක් නිසා. අන්න ඒ වගේ තේරුම් ගන්නට ඕන අපිට මේ චක්කු විඥානයයි කියන ඇස, චක්කු විඥානයයි කියන දැනීම, ඇසේ හට ගන්නා දැනීම ඇතිවීමට එකම හේතුව නෙවෙයි ඕන කරන්නේ. එකම හේතුව වශයෙන් කියනවා නම් දක්වන්නට වෙන්නේ කර්මය. ඇයි මේක විපාකයක් නේ? කර්මය. නමුත් ඒ කර්මයම එකම හේතුව නෙවෙයි චක්කු විඥානය ඇතිවීමට. චක්කුව එක හේතුවක්. චක්කු කියන ඒ චක්සු ප්‍රසාදය එකක්. ඒක නැතුව උපදින්නේ නැහැ. ඒ නිසා නැති එක්කෙනෙකුට චක්කු විඥානයක් ඇතිවන්නේ නැහැනේ. චක්සුසත් එක හේතුවක්, එක කාරණයක් ඒ ඇස මේ චක්කු විඥානය ඇතිවීමට, දැනීම ඇතිවීමට. චක්කු විඥානය ඇතිවීමට ඇස එක හේතුවක් වෙනවා මිසක එකම හේතුව නෙවෙයි. එකම හේතුව නම් අපව කළුවර කාමරයකට දාලා වැහුවොත් කවුරු හරි බලවත් කළුවර කාමරයකට අපිට පේන්නේ නැහැ. සමහර විට මේ නිබඳු ස්ථානයක වුණා තිබෙන දේවල් අසුවල් කරන අසුවල් දේය කියලා දැනගන්නට බැරි වෙනවා. බලවත් අන්ධකාරයක් ඇතුළුනාම ඇස තිබුණා. ඒ හේතුව ඇසට පමණක් ඒ දැකීම කරන්නට බෑ. නැත්නම් ඇස තිබුණු පමණින් දැකීම කරන්නට බෑ. ඒ නිසා තමයි ඇසෙන් යමක් දකින්නට නම් ඒ දකින්න දේ තිබෙන්නට ඕනේ. ඒක නැතුව දැකීමක් වන්නට බෑ. ඒ දකින්න දේ තමයි රූපාරම්මණය කියන්නේ. ඒ චක්කුප්පසාදයයි රූපාරම්මණයයි කියන මේ දෙක තිබුණත් දැකීම වන්නේ නැහැ. ආලෝකය ඕනක. ආලෝකය නැතිව රූප දැකන්නට බෑ. ආලෝකයෙන් කෙරෙන උපකාරය තිබෙන්නට ඕනේ. තව එකක් තිබෙනවා මානසිකාරය කියන. මානසිකාරය කියන එක බොහෝම සැලකිය යුතුයි. ඒ මානසිකාරය නැත්නම් සිතක් උපදින්නේ නැහැ. ආරම්මන ප්‍රතිපාදක මානසිකාරය කියලා මේකට නම් කරන්නේ මෙතන. ඒ සිත උපදවාගෙන බලවත් හේතුවක්. දැන් අපි ඉන්න අවස්ථාවල නොදැක යමක් දකින්නේ නැතිව සිටින අවස්ථාවකදී අපට පවතින්නේ භවාංග සිත. ඒ භවාංග සිත කැඩිලා නැත්නම් නැවතිලායි මේ අලුත් අරමුණු වල එල්බගත් සිත් උපදින්නේ. එහෙම නැතුව උපදින්නේ නැහැ. ඇස තිබුණු පමණින් රූප දකින්නට පුළුවන් වේ නම්
නිදාකන සිටින විට රූප දකින්නට පුළුවන්කම තිබෙන්නට ඕනේ. මේ දිනතුන් දැකලා ඇති සමහර කුඩා ළමයි ඇතැම් විටක ලොකු අය හොඳටම නිදි ඒත් S2 ඇරිලා. S2 ඇරිලා. ඒ තමයි හොඳට නිදි. S2 ඇරිලා තිබෙනවා. නමුත් ඒ අවස්ථාවේදී එයාට පෙනෙන්නේ නැහැ. S2 නැතුව නෙමෙයි අර S2 ඇස් වල ප්‍රසාද රූප ඉදීම දිගටම කෙරෙනවා සිදු වෙනවා. ඒකේ නැවතීමක් නැහැ. එහෙම තිබුණත් පෙනෙන්නේ නැහැ. දකින්නට රූප නැතුව නෙවෙයි. දැන් අඳක යම් කිසි තැනක නිදාගෙන සිටින විට උඩබැලිය අතර නම් සිටින්නේ ඇස් අරගෙන ඒ උඩ තියෙන දේවල් වලද රූප. ඒ වාද ඕනම් පෙනෙන්නට ඕනේ. නමුත් පෙනෙන්නේ නැහැ. ඒ පෙනෙන්නේ නැත්තේ ඔහු නිින්දේ නිසා. නිින්දේ කියන්නේ භවාංග සිත ඔහුට පවතින මේ අවස්ථාවේ. භවාංග සිත. ඒ අවස්ථාවේදී වෙන දෙයක් කරන්නේ නැහැ. භවාංගගතව සිත පවතිනවා. නිින්දේ සිට. ඒ පෙනෙන්නට නම් මේ අරමුණට සිත් පරපුර හරවන බවක් තිබෙන්නට ඕන. සිත් මේ පැත්තට යොමු කරන්න. එහෙම යොමු කරන්නේ නැතුව ඒ වන්නේ නැහැ. අන්නේ යොමු කිරීමට තමයි මානසිකාරය කියලා කියන්නේ. මානසිකාරය. ඒ මානසිකාරය කියන මෙයත් වමනා කරනවා ඒ චක්කු විඥානීය කියන එක ඇතිවන්නේ. ඒ නිසා චක්කු විඥානයේ ඇතිවීමේ හේතුන් දක්වන තැනදී කරුණු දක්වන තැනදී චක්කු ප්‍රසාද රූපාරම්මණය ආලෝකය මානසිකාරය කියන මේ හතර දක්වා තිබෙනවා. මේ කරුණු හතර වමනා කරනවා. එතකොට එක කරුණක් නිසා නෙවෙයි චක්කු විඥානය ඇතිවෙන්නේ. ඔය හතරම තිබෙන්නට ඕන. ඒ හතරේම සාමග්‍රියයි. සාමග්‍රිය කියන්නේ ඒ හතරම එකතු වූ එකට ආපු තැන එක් වූ තැන දී තමයි චක්කු විඥානය කියන මේ දැකීම ඇතිවන්නේ. ඉතින් මේ දැකීම වශයෙන් දැනගන්නා දේ ඉෂ්ඨාරම්මණයක් නම් කුසල විපාක චක්කු විඥානය, අනිෂ්ඨාරම්මණයක් නම් අකුසල විපාක චක්කු. ශබ්දයේ පිළිබඳව දැකීමේ ආසාව ඇසීමේ ආසාව නිදාන කොට පැවති කර්මයෙන් හටගත් මහා භූතයන්ගේ උපය සෝත කියන සෝත ප්‍රසාදය. එහි සිදුවන්නේ කුමක්ද? මේ ශබ්ද ගැටෙන එක. ඇසෙහි රූප ගැටෙනවා. චක්සු ප්‍රසාදෙහි ගැටෙන්නේ රූප. සෝත ප්‍රසාදෙහි ගැටෙන්නේ ශබ්ද. ගහන ප්‍රසාදෙහි ගැටෙන්නේ ගන්ධ. ජීවහ ප්‍රසාදෙහි ගැටෙන්නේ රස. කාය ප්‍රසාදෙහි ගැටෙන්නේ පොට්ටබ්බ. චක්ෂු ප්‍රසාදෙහි ගැටෙන රූපාරම්මණයෙහි ඉල්බගෙන චක්කු විඥානය උපදිනවා. සෝත ප්‍රසාදෙහි ගැටෙන ශබ්දාරම්මණයෙහි ඉල්බගෙන සෝත විඥානය උපදිනවා. ගාහන ප්‍රසාදෙහි ගැටෙන ගන්ධාරම්මණයෙහි ඉල්බගෙන ගාහන විඥානය උපදිනවා. ජීවහ ප්‍රසාදෙහි ගැටෙන රසාරම්මණයෙහි ඉල්බගෙන ජීවහා විඥානය උපදිනවා. කාය ප්‍රසාදෙහි ගැටෙන පොට්ටබ්බාරම්මණයෙහි ඉල්බගෙන කාය විඥානය උපදිනවා. එතකොට මේ ගැටෙන අරමුණ ඉෂ්ඨාරම්මණයක් වූ කල්හි චක්කු විඥානයේ පිළිබඳව නම් කුසල විපාකයි කියනවා. එහෙම නැත්නම් අකුසල විපාකයි. ඒ ගැටෙන ශබ්දාරම්මණය ඉෂ්ඨාරම්මණයක් නම් කුසල විපාක වෙනවා. අනිෂ්ඨ නම් අකුසල විපාක. ගැටෙන ගන්ධාරම්මණය ඉෂ්ඨ නම් කුසල විපාක, අනිෂ්ඨ නම් අකුසල විපාක. ගැටෙන රසාරම්මණය ඉෂ්ඨ නම් කුසල විපාක, අනිෂ්ඨ නම් අකුසල විපාක. ගැටෙන පොට්ටබ්බාරම්මණය ඉෂ්ඨ නම් කුසල විපාක, අනිෂ්ඨ නම් අකුසල විපාක. දැන් මේ පහ පිළිබඳව පහයි මම දෙකම එකට අරගෙන කතා කළා නිසා එතන 10ක් ගැන කියදෙන්න. 10ක්. අකුසල විපාක චක්කු විඥාන, සෝත විඥාන, ගාහන විඥාන, ජීවහා විඥාන, කාය විඥාන. කුසල විපාක චක්කු විඥාන, සෝත විඥාන, ගාහන විඥාන, ජීවහා විඥාන, කාය විඥාන. මේ 10ෙහි මුලින් කියවෙන 8ම ඒ කියන්නේ 4 අරගෙන එක ගොන්නකටමලා ඒ පිළිබඳව කතා කරත හැකි හේතුව ඒ වායේ අරමුණ වශයෙන් ගන්නා වූ ඒ අරමුණේ තිබෙන විවිධත්වය දක්වනවා මිසක
ඒ සිතේ ස්වභාව වශයෙන් තිබෙන විවිධත්වයක් දක්වන්නට නැහැ. ඒ කිව්වේ ඒ දෙකෙහිදීම කුසල විපාක චක්කු විඥානයත් අකුසල විපාක චක්කු විඥානයත් නම් කර තිබෙන්නේ උපේක්ෂා සහගත චක්කු විඥානය කියලා. කුසලයක් වෙතත් කුසල විපාක වෙතත් අකුසල විපාක වෙතත් නෑ වෙනස. වෙනස වන්නේ ඒ දකින්නු ලබන්නේ යම් අරමුණක් නම් ඒ අනුයි වෙනස කියන්නට වක්. එහෙම නෙවෙයි කාය විඥානය පිළිබඳ. කාය විඥානය අකුසල විපාක කාය විඥානය දුක්ඛ සහගත කාය විඥානය. කුසල විපාක කාය විඥානය සුඛ සහගත කාය විඥානය. දැන් කොයිතරම් අප්‍රිය දෙයක් දක්නට ලැබුණාම ඒ දකින සිත පිළිබඳ වේදනාවේ වෙනසක්. ඒක උපේක්ෂා වේදනාවමයි. කොයිතරම් ඉෂ්ඨාරම්මණයක් දකිතා වේදනාවේ වෙනසක් වන්නේ නැහැ. ඒක උපේක්ෂා වේදනාවමයි. ඒ නිසායි අප කීවේ ඒ මුලින් කියවෙන චක්කුසෝත ගාන ජීවහා කාය කියන මේ ප්‍රසාදයන්හි ගැටෙන අරමුණු වල එල්බගෙන හටගන්නා වූ විඥානයන්ගේ නම් වශයෙන් වද වෙනසක් නැහැ. ඒවායේ දක්වන්නට එහෙම විවිධත්වයක් නැහැ. ආරම්මන නානත්වයේ පමණයි පෙන්වන්නට තිබෙන්නේ. එහෙත් කාය විඥානයේ සිතේම තිබෙනව වෙනසක්. අකුසල විපාකයේ දුක්ඛ සහගත කාය විඥානය. කුසල විපාකයේ සුඛ සහගත කාය විඥානය. දැන් මේ පොට්ටබ්බාරම්මණය කියන එක තේරුම් ගන්නට ඕන. චක්කු විඥාණයට දකින්නට ලැබෙන රූපය වර්ණ රූපය පාට වෙන එකක් නෙවෙයි. අපි දකින්නේ වර්ණේ. ඒ අනුසාරයෙන් තමයි යමක තිබෙන හැඩරුව ආදිය ඒවා වෙන් කර ගන්නා පසුව ඇතිවන සිත් වලින් ඒක සිදුවෙතාන් චක්කු විඥාණයෙන් කරන්නේ වර්ණය දැන ගැනීම පමණයි. ඒක තවදුරටත් සාකච්ඡා කළ හැකි. ඒ තරම් යන්නේ නැතුව අපි මේ දැනට ওই විදිහට කතා කරමු. ඊළඟට ශබ්දය ගැන ශබ්දාරම්මණෙහි හුදු ශබ්ද මාත්‍රය දැන ගැනීම පමණයි ඒ සෝත විඥාණයෙන් කරන්නේ. ගාහන විඥාණයෙන් ගන්ධය, ජීවහා විඥාණයෙන් රසය. කාය විඥානයේහි තිබෙන්නේ පඨවි තේජෝ වායෝ කියන භූත රූප තුනකුයි මේ ගැටෙන රූප වන්නේ. නැත්නම් පොට්ටබ්බාරම්මණය වන්නේ. දැන් ඇසෙහි ගැටෙන රූපය ඒ විදිහේ මහා භූතයක් නෙවෙයි. ඒක උපාදා රූප කියලා දක්වන රූපාරම්මණය. කනෙහි ගැටෙන ශබ්දය මහා භූත නෙවෙයි. ඒක උපාදා රූපයක් කියන මේ මහා භූත නිසා හට ගන්නා දෙයක්. රූපයක්. ගන්ධයත් එහෙමයි, රසයත් එහෙමයි. පොට්ටබ්බය කියන එක එසේ නෙවෙයි. පොට්ටබ්බය මහා භූතමයි. පඨවි, තේජෝ, වායු කියන මේ රූප තුන තමයි පොට්ටබ්බාරම්මණය වන්නේ. දැන් ඒක මේ පින්නතුන්ට තමන්ටම ප්‍රත්‍යක්ෂ කරගන්නට පුළුවන්. අත්හදා බලන්නට පුළුවන් නේ. අපේ අතින් අපේ අනිත් අත අල්ලන්න හැකියි. තද කළාම දැනෙනවනේ. ඒ දැනෙන්නේ දැන් අපි අතින් අපේ අතම අල්ලන විට දැනෙන්නට හැකි නැත්නම් දැනගත හෙන ප්‍රධාන වශයෙන් තත්ව දෙකක් තිබෙනවා. සමහර විටක ඒ තද බව හෝ මොළොත් බව දැනෙනවා. ඒ පඨවි ධාතු. එහෙම නැත්නම් මේ අතේ තිබෙන සීතල නැත්නම් උෂ්ණය මේ සමහර විටක එහෙමත් දැනෙනවනේ. ඒ සමහර අත් තිබෙනවා බොහොම සීතල. අල්ලපු හැටියෙම දැනෙන සීතල. සීතය නැත්නම් උෂ්ණය. සමහර උෂ්ණයි. ඒක දැනෙන. ඒ දෙක තමයි ප්‍රධාන වශයෙන්. එහෙම නැත්නම් දැනෙන්නේ වායෝ ධාතු. තිම්බෙන, හැකිලෙන, සැලෙන ඒ ගතිය දැන. ආපෝ ධාතුව දැනෙන්නේ නැහැ. මේ ධාතු තුනෙන් එකක් තමයි යම්කිසි අවස්ථාවකදී අපේ කාය විඥාණයෙන් අපි දැනගන්නේ.
ඉතින් අපි ඉෂ්ට පොට්ටබ්බ ආරම්මණයට කැමති. අනිෂ්ට පොට්ටබ්බ ආරම්මණයට කැමති. ඒ නිසානේ දැන් කුඩා කල දරුවන් හැටියට අපට අපේ අතීතය මතක් කරගන්නට පුළුවන් නම් අපි කොයිතරම් සුවයක් ලැබුවද අපේ අම්මා නැත්නම් තාත්තා අපව උකුලේ තබාගෙන මේ හිස පිරිමදින අවස්ථා තිබේ. හිස අත ගන්න අවස්ථාවේ එහෙම අවස්ථාවලදී නිින්දත් යනවා. බොහෝම සමීපයි. ඒ අපට සුඛ සහගත කාය විඥානය ඇතිවන අවස්ථාව. ඒ මවගේ අතේ නැත්නම් පියාගේ අතේ කියලා අපි කතා කළාට ධර්ම වශයෙන් ගන්නවා නම් මොකක්ද මේ අරමුණ වන්නේ? පඨවි ධාතු. පඨවි ධාතු. නමුත් මේ පඨවි ධාතු ඉෂ්ට පඨවි. ප්‍රියමනාප පඨවි ධාතු. ඒ නිසා අපි කැමති වෙනවා මේ පඨවි ධාතු. ඒක අපට සුඛයක් ශාරීරික වශයෙන් සැපයක් ලබා දෙන්නේ. ඒ නිසා උපදනේ සුඛ සහගත කාය විඥාන. දැන් අම්මා හිස පිරිමදිනවා. ඔය අප දැකලා තියෙනවා ගෑනු ළමයි එහෙම ලම් කරගෙන අම්මලා ඒ හිස මේ තීරනවා බලනවා එහෙම කරන්නේ. ඉතින් සමහර විටක ඒ ළමයි නිදි. අම්මා ඒ හිස බලන. මොකද ඒ තරම් සමීපයි. හිස පීරන අවස්ථාවේදී ඔය බලන අවස්ථාවේදී ළමයා මවගේ කීමට එකඟවන්නේ නැතුව ටිකක් දඟලන්නට පටන් ගත්තොත් අම්මා මේ පිරිමදින අතින්ම ටොකුත් අනිනවා සමහර විට. එතකොට නම් දැනෙන්නේ දුක්ඛ සහගත ඒ පඨවි ධාතුව එතකොට අනිෂ්ටයි. ඇතිවන කාය විඥානය දුක්ඛ සහගත කාය විඥාන. දුක්ඛ සහගත කාය. දැන් ඒක අපිට ඉතින් බොහොම ප්‍රකට දැව මధుරයක් විදිනකොට මధుරයක් විදිනවා. අපි කියන්නේ මధుරයක් විදිනවයි. ඒ කියන්නේ ව්‍යවහාරෙහි තියෙන එක. ධර්ම වශයෙන් බලන විට අනිෂ්ට පොට්ටබ්බය අනිෂ්ට පොට්ටබ්බය. එතකොට මේ ඇනෙන දෙයක් හැටියට දැනෙන්නේ. ඇනෙන දෙයක් හැටියට දැනෙන්නේද පඨවි ධාතු. ඇනෙන දෙයක් හැටියට දැනෙන්නේ පඨවි ධාතු. කැපෙන දෙයක් හැටියට දැනෙන්නේ දැන් පිහක් අරගෙන කවුරු හරි කපනවා නම් ඒ කැපෙන දෙයක් හැටියට දැනෙන්නේද පඨවි ධාතු. තද දෙයක් හැටියට දැනෙනවා නම් තද දෙයක් හැටියට දැනෙන්නේද පඨවි ධාතු. මොළොක් දෙයක් හැටියට දැනෙනවා නම් දැන් කොට්ටයක් එහෙම කිසේ තබා ගන්න මොළොක් දෙයක් හැටියට දැනෙන්නේ ඒ පඨවි ධාතු. පඨවි ධාතුෙහි ස්වභාවය තමයි ඒක. තද ගතිය, මොළොක් ගතිය, කැපෙන බව, ඇනෙන බව, ඇනෙන දෙයක් හැටියට, කැපෙන දෙයක් හැටියට, පැතලි දෙයක් හැටියට එහෙම දැනෙන ස්වභාවය පඨවි ධාතු. අනේ පඨවි ධාතුව තමයි කයෙහි ඒ අවස්ථාවලදී ගැටෙන්නේ. එහෙම නැත්නම් තේජෝ ධාතු. දැන් ආවේ ඉන්නකොට අපට එතකොට ස්පර්ශ වන්නේ තේජෝ ධාතුව. මේ උෂ්ණය දැනෙනවා, රස්නේ දැනෙනවා. තේජෝ ධාතු. ගංගක බැහැලා නෑවා. එහි තියෙන ආපෝ දැනෙන්නේ නෑ. කයට දැනෙන්නේ නෑ. ආපෝ කියන්නේ දැනෙන ගතිය, වැగిරෙන ගතිය. ඒක නෙවෙයි දැනෙන්නේ. දැන් කෙනෙක් ගඟට බැහැලා නානවයි කියන්නේ. ඒ ගඟේ බැහැලා සිටින විට ගඟේ කියන එක වතුර. ඒ වතුරෙහි තිබෙන්නේ නම් ආපෝ ධාතු අධික රූප කලාප. නමුත් ඒ ආපෝ ධාතු අධික රූප කලාපය